උතුම් වූ පොසොන් පුර 15ක පොහෝ දිනේදී ඓතිහාසික එවැගේම පූජනීය වූ අබේගිරිය පින්බිමේ සිට හිරුසීල පාරමිතාව අද දවසේදී ආරම්භ වුණා. නිවසේ රැඳී සිටින ඔබ අපි විශ්වාස කරනවා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් යටතේ හැම මොහොතකම කටයුතු කරමින් Tamanගේ ආරක්ෂාව තහවුරු කරගනිමින් එවැගේම ඔබ වටා සිටින අන් අයගේ ආරක්ෂාව තහවුරු කරගන්නට අවශ්‍ය කරන වටපිටාව සකස් කරමින් අද දවසේදී ආගමික වත්පිළිවෙත් අනුව හැකිතාක් සුරක්ෂිතව නිවසේ සිට මේ කටයුතු කරනවා ඇති කියලා. අද අපි හිරු සීල පාරමිතාව ආරම්භ කිරීමත් එක්ක උදැස්සන සිල් සමාදන් වුණා. ඉන්පසුව ධර්ම දේශනාවකට සවන් දුන්නා. දැන් ඊටමත් කාලීන වූ මාතෘකාවක් සමග ධර්ම සාකච්ඡාවක් ආරම්භ කරන්න සූදානම්. ඒ අනුව අද දවසේ මාතෘකාව පිළිබඳව විමසලා බලනකොට සමහර විට ඔබට තිරේ එක් කෙලවරක දකින්න පුළුවන් දැනටමත් අද අපි කතා කරන මාතෘකාව. විශේෂයෙන්ම අපි කායිකව මානසිකව කියන කොටස් දෙකටම ලෙඩ වෙනවා. බොහෝ විට කායිකව අසනීප වුණාට පස්සේ නූතන වෛද්‍ය විද්‍යාවත් එක්ක දියුණු වෛද්‍ය විද්‍යාවත් එක්ක ඒ කායික රෝගයන් සුවපත් කරගන්න එක අපි හිතන තරම් අපහසු නැහැ බොහෝ වෙලාවට. නමුත් ගැටලුව තියෙන්නේ අපි කොයිතරම් දුරට කායිකව නිරෝගීව හිටියත් මනස ලෙඩ වුණාට පස්සේ ඒ මනස අපි හිතන තරම් පහසුවෙන් සුවපත් කරගන්න අපහසුයි. ඒ නිසා මේ මනස ලෙඩ වෙනවා නම් ලෙඩ වෙන්න පුළුවන් කොහොමද? ඒකට බලපාන මූලික කාරණා මොනවද? බෞද්ධ දර්ශනය තුල, බෞද්ධ මනෝවිද්‍යාව තුල අපිට කතා කරන්න පුළුවන් ගැඹුරු දාර්ශනික කාරණා මොනවද? මෙන්න මේ ප්‍රශ්නය අපේ හිතට එනකොට බුද්ධිමත්ව බෞද්ධ දර්ශනයේ දෙස විමසා බලනකොට පැහැදිලිවම බුදුන් වහන්සේ දේශනා කරන කාරණාවක් තමයි අපේ මනස ලෙඩ වෙනවා නම් ලෙඩ වෙන්නේ අපි අටලෝ දහම පිළිබඳ පූර්ණ නිවැරදි දැක්මකින් යුක්තව දකින්නට උත්සාහ නොකිරීම හේතුවෙන් කියන එක. ඒ නිසා අපි අද අපේ මාතෘකාව විදිහට අටලෝ දහම කියන ඒ දැවැන්ත ගැඹුරු දාර්ශනික කාරණාව කතා කරන්න සූදානම්. මේ මාතෘකාව තුළ අපිට කතා බහ කරමින් ගැඹුරට ගමන් කරමින් පුද්ගලයාගේ මනස සුවපත් කරන්න අටලෝ දහමෙන් කම්පිත නොවි කොහොමද මෙය නිවැරදිව අවබෝධ කරගෙන ජීවිතේ දකින්නේ කියන කාරණාව කතා කරන්න පුළුවන් වෙයි කියන විශ්වාසය මට තිබෙනවා. ඒ නිසා අද මේ මාතෘකාව පිළිබඳව කතා බහ කරන්න අපි තාමත් ගෞරවපූර්වකව නමස්කාර පූර්වකව ආරාධනා කරමින් මේ ස්ථානයේ වැඩම කර සිටින මේ ඓතිහාසික අබේගිරි සෑරදුන් මුල් කරගෙන ඒ අභියස අද මේ සාකච්ඡාව සිදු කරන්න මේ මොහොතට වැඩම කර සිටින මම තාමත් ගෞරවපූර්වකව පිළිගන්නවා අවසරයි පූජනීය කොත්මලේ කුමාර කස්සප ස්වාමීන් වහන්සේ අවසරයි අපේ හාමුදුරනි. ඒ වගේම අද දවසේදී මේ මාතෘකාව පිළිබඳව තවදුරටත් සරල නමුත් ගැඹුරු දාර්ශනික කාරණා කතා බහ කරන්න අපි තාමත් ගෞරවපූර්වක නමස්කාර පූර්වක ආරාධනා කරමින් මේ ස්ථානයේ වැඩම කර සිටින පූජනීය වල්පොල ගෞතම හිමියනොත් මම තාමත් ගෞරවපූර්වක නමස්කාර පූර්වක පිළිගන්නවා. අවසරයි අපේ හාමුදුරනි. අපි මාතෘකාව ආරම්භයත් එක්කම හිතවතුනි අද මම ඔබට දැන් සඳහන් කළා අටලෝ දහම පිළිබඳවයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හිතේ තිබෙන දුක ඇති වෙනවා නම් ඇති වෙන්න පුළුවන් කොහොමද? අපි මේ කතා කරන අටලෝ දහම අපේ හැමදෙරේ කොහොමද බුදුන් වහන්සේගේ දේශනාව තුළ සිත සමග ගලපන්නේ? කොහොමද අපිට මේකට පිළිතුරක් ගන්න පුළුවන් මුලින්ම? තෙරුවන් සරණයි සියලු දෙනාටම අපේ පූජනීය කල්යාණ මිත්‍ර වල්පොල ගෞතම ස්වාමීන් වහන්සේගෙන් අවසර අටලෝ දහම කියලා කියනකොට රුවන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකයා අටලෝ දහම අනුව යනවා අටලෝ දහම ලෝකයා අනුව යනවා ලෝකයා අටලෝ දහම පසුපස යනකොට අටලෝ දහම ලෝකයා අනුව යනවා කියලා. ඒ කියන්නේ කෙනෙකුගේ ජීවිතය සමස්තයක් විදිහට ගත කරන්නේ මේ අටලෝ දහම පසුපස්සේ. අපේ ජීවිතයේ දිහාවට අපි හැරිලා බැලුවොත් සෑම මිනිස්සෙක්ම අයහපත් දේ අයින් කරලා Tamanට යහපත්යයි හැඟෙන දේ ලං කර ගන්නට Tamanගේ ජීවිතේ බොහෝ කැපකිරීම කරනවා. මේකෙදී
ලාභය හොයාගෙන යනකොට අලාභය අයින් කරගන්නට. ඒ වගේම නින්දාව කවුරුත් අප්‍රසන්න කරලා ප්‍රශංසාව ලං කරගන්නට. අයස අයින් කරලා යසස තියාගන්නට. දුක අයින් කරලා සැපය තියාගන්නට උත්සාහවත් වෙනවා. මුළු ලෝකෙම මේ සඳහා උත්සාහවත් වෙනකොට නමුත් ලෝකයාටම හැමදාම මුහුණ දෙන්නට වෙන දෙයක් තමයි අර අපි අකමැති කියලා අයින් කරන්නට හදන දේවල් ටික. ඒකට අපි ඉන්න සමාජ තත්වය අපට බලපාන්නේ නැහැ. ධනය, බලය, කීර්තිය මේ කිසිම දෙයක් අටලෝ දහමෙන් මිදීම පිණිස අපිට බලපවත්වන්නේ නැහැ. ඒ සෑම දෙයක් තිබුණත් ඕනෑම කෙනෙකුට අටලෝ දහමෙන් පීඩාවට පත්වන්නට සිද්ධ වෙනවාම තමයි. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අපේ මානසික නිරෝගී බව උපදවගන්නේ කොහොමද කියලා. ඔබ හොඳ ප්‍රවේශයක් ලබා ගත්ත මේ මානසික නිරෝගී බව පිළිබඳව කතා කරලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කෙනෙකුගේ කය රෝගී වුණොත් එයා හුදෙක් මේ ජීවිතේ පමණක් දුකටපත් වෙයි කියලා. හැබැයි මානසිකව කෙනෙක් රෝගී වුණොත් ඔය අටලෝ දහම තුළ කම්පිත බවට පත් වෙලා මානසිකව රෝගී වුණොත් ඒ කෙනා දුකටපත් වෙන්නේ මේ ජීවිතේ විතරක් නෙමෙයි. ඒ කෙනා සසරේ බොහෝ කාලයක් දුකටපත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. කායික ලෙඩක් හැදෙනකොට අපි කොච්චර ඒකට බය වෙනවද? අපි කොච්චර ඒක හොඳ කරගන්න මහන්සි ගන්නවද? ඇත්තටම කියනවා නම් අපි මහන්සි ගන්නට ඕනේ කායික රෝගයේ පැත්තකින් තියලා මානසිකව රෝගී වෙන එක නතර කරගන්න. ඒ කියන්නේ අටලෝ දහමට අනුව අපේ මනස කම්පාවටපත් වෙනවා නම් ඒ කම්පාවටපත් වීම ඉවත් කරගන්නට තමයි අපි උත්සාහවත් වන්නට අවශ්‍ය වෙන්නේ. එහෙම නැත්නම් අපිට හැම කාලෙකදීම සිද්ධ වෙනවා ලෝකයට බැල මෙහෙවරකම් කරන්නට. ඒ කියන්නේ හොඳ දේවල් ලබාගෙන හොඳ දේවල් අපිට ඕන විදිහට තියාගන්නට කියලා අපිට මුළු ලෝකෙටම සලකන්නට එපේ. අපි දැන් උදාහරණයක් හැටියට ලාභාලාභ තියලා අයස ආදී දේවල් ටික තියලා අපි ගමුකෝ නිന്ദා ප්‍රශංසා කියන කාරණා දෙක ටිකකට. දැන් අපිට නිന്ദාව කියන දේ අයින් කරලා දාලා ප්‍රශංසාව විතරක් ලබන්නට කියලා අපිට කොච්චර දේවල් සිද්ධ කරන්නට වෙනවද? කෙනෙක් ජීවිතේ උත්සාහවත් වෙන්නේ ලෝකෙම කටවල් වහලා තියලා බැනුම් නාහ ඉන්නනේ. එනට ඒක ප්‍රායෝගික නෑනේ. හැමෝටම නිന്ദා අපහාස විඳින්නට සිද්ධ වෙනවා. නත්ති ලෝකේ අනින්දිතෝ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ලෝකේ නිന്ദා නොලබපු කෙනෙක් හොයන්නට පුළුවන් කමක් නෑ කියලා. සාරාංශක කල්පලක්ෂයක් පාරමිතා පුරපු බුදුරජාණන් වහන්සේටත් නිന്ദා පරිභව කළා නම් අපි වගේ අය ගැන කවර කතාවක්ද? එනිසා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ යම් කටු සහිත කැලේක යනකොට මේ කැලේම කටු රහිනවට වඩා ඊටාම ප්‍රායෝගික දේ තමයි කටු ඇනෙන්නේ නැති වෙන්න හොඳ සෙරෙප්පු දෙකක් ඇඳුමක් අරගෙන යන්න පුළුවන් නම්. ඒක අර කැලේම කටු රැහැලා දානවට වඩා බොහොම පහසුයි. ඒ වගේ බුදුරජාණන් වහන්සේගේ දර්ශනය තුළ ඒ මාර්ගය තුළ බුදුරජාණන් වහන්සේ පෙන්වුවා බොහොම අපූර්ව ක්‍රමවේදයක්. ඒ තමයි බාහිර සකස් කරනවට වඩා අපි අපේ හිත සකස් කරගෙන මේ දුක් නොවිඳ ඉන්න එක. එහෙම නැතිනම් අටලෝ දහමින් කම්පාවටපත් නොවි ඉඳීම කියන කාරණාව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ නිසා අපි උත්සාහවත් විය යුත්තේ අපේ මේ මනුස්ස ජීවිතය තුළ ඒ හිත හදාගෙන මේ අටලෝ දහමින් කම්පා නොවීම පිළිබඳව මිසක මුළු ලෝකයම අපිට අවශ්‍ය විදිහට හදලා දුක නැති කිරීම නෙමෙයි. ඒක ප්‍රායෝගික වෙන්නේ නැහැ. හැබැයි අපි හැමදාම උත්සාහවත් වෙන්නේ ලෝකේ තියෙන දේවල් වෙනස් කරලා දාලා අපේ හිත හදාගන්න පැත්තකට යන්නේ නැතුව දුක නැති කරන්නයි අපි උත්සාහවත් වෙන්නේ. හැබැයි ඒක කවදාවත් ප්‍රායෝගික ක්‍රමවේදයක් බවට පත්වන්නේ නැහැ. අටලෝ දහම කොයිතරම් දුරට මේ ජීවිතයට සමීපයිද? මේ සමීප බවත් එක්ක හිතේ තිබෙන වේදනාකාරී බව, දුක් සහගත බව කොයිතරම් දුරට බලගතු වෙනවාද නිවැරදිව මේක අවබෝධ කරගත්තේ නැත්නම් මේ කියන කාරණාවයි අපි කතා කරමින් යන්නේ. අපේ ජීවිතයේ විවිධ අවස්ථාවන් වලදී මේ අටලෝ දහමත් එක්ක අපි කොයිතරම් ගැටිලාද? අපි මේ කතා කරන කාරණාව තවත් ගැඹුරට ගිහින් කතා කරන්න පුළුවන්. විවිධ පැතිකඩ ඔස්සේ අපිට මේ මාතෘකාව මෙහෙවන්න පුළුවන්. නමුත් ඊට කලින් අපි ඉක්මනට විරාමයක් ගමු. විරාමයෙන් පස්සේ නැවතත් මොන ගැහෙමු රැඳී සිටින්න.
හිරු සීල පාරමිතාව සමග. විරාමෙන් පස්සේ අපි නැවතත් අපේ ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න සූදානම්. එයන අපි කතා කරමින් හිටියේ අටලෝ දහම පිළිබඳව. අපි බෞද්ධයන් විදිහට බුදුන් වහන්සේගේ දේශනාව අනුව අටලෝ දහමින් කම්පිත නොවි ජීවිතයේ යථාර්ථය අවබෝධ කරගනිමින් ජීවිතේ විඳින්නට පුළුවන් මානසික පීඩාවන් හැකිතාක් දුරට අවම කරගෙන කොහොමද සැහැල්ලුවෙන් ජීවත් වෙන්නේ. ඒ අනුව අපි අටලෝ දහම පිළිබඳ මූලික අවබෝධයක් ඒ තුළ ඔබට හිතන්නට ගැඹුරු අවකාශයක් නිර්මාණය කරමින් අපේ කතා බහ අද දවසේදී මෙහෙවන එකයි විශේෂයෙන් මගේ පරමාර්ථය බවට පත් වෙන්නේ. අපි කතා කරා මේ අටලෝ දහම කොයිතරම් දුරට මනස සමග සම්බන්ධ වෙනවද? මනස ලෙඩ කරන්න එමෙතන මේක අවබෝධ කරගෙන ජීවත් වීම මනස සුවපත් කරන්න කොයිතරම් දුරට හේතුවක් වෙනවද කියන එක. මේ අවබෝධය තවත් වැඩි කරගන්නට තවත් ප්‍රත්‍යක්ෂ කරගන්නට වඩාත්ම හොඳයි කියලා මට හිතුණා. බුදුරජාණන් වහන්සේටත් මේ අටලෝ දහමින් පීඩාවට පත් වෙන්නට සිද්ධ වුණා. ඒ නිසා උන්වහන්සේගේ ජීවිතය පිළිබඳවත් විමර්ශනශීලීව ටිකක් බැලුවොත් අපිට මේක අවබෝධ කර ගැනීමට සහ මේ අටලෝ දහමින් ඇතිවන පීඩාවන් විදදරාගෙන යථාර්ථය දකින්න ගොඩක් පහසුයි කියලා මට හිතුණා. ඒ නිසා අපේ හැමෝටම ඔබ වහන්සේගෙන් මම විමසන්න කැමතියි. බුදුන් වහන්සේගේ ජීවිතයත් එක්ක අපි ගලපලා බලනකොට උන්වහන්සේත් කොයිතරම් දුරට මේ අටලෝ දහමින් කම්පිත වෙච්ච තැන් තිබුණාද? මගේ කල්යාණ මිත්‍ර පරම පූජනීය අපේ මේ ලක්දිවට උතුම් සද්ධර්මයේ දායාද කරපු අදවන් දවසක මේ දායාදය අපිට ලබා දුන්නු අති උතුම් මහරහත් මිහිඳු මහරහතන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඒ වගේම මගේ කල්යාණ මිත්‍ර පූජනීය අපේ කොත්මලේ කුමාර කාශ්‍යප පින්වත් ස්වාමීන් වහන්සේ පින්වත් රුවන් ඔබ විමසපු මේ ප්‍රශ්නේ ඉස්සෙල්ලා පොඩි නිවැරදි කිරීම් කීපයක් කරන්න ඕනි කියලා හිතුවා. ඒක නොකොලොත් ඒක අපි අතින් සිද්ධ වෙන අඩුපාඩුවක්. ඒ ප්‍රශ්නේ ආකාරයෙන් විමසීම ඔබ කරපු එක හොඳයි. ඇයි ඒ රුවන් ඔබ මෙතන නියෝජනය කරන්නේ සාමාන්‍ය මිනිස්සුන් අපේ සාමාන්‍ය ශ්‍රාවකයන්. ඒ ඇත්තෝ නිතරම පාවිච්චි කරන වචන ටික සාමාන්‍ය ව්‍යවහාරي පාවිච්චි කරන වචන ටික තමයි ඔබ අපෙන් විමසුවේ. ඒ නිසා ඔබ ඒ ආකාරයට විමසපු එකම වටිනවා. මොකද ඒකම දෙයක් පෙන්වා දෙන්න පණිවිඩයක් දෙන්න හේතුවක්. කාරණේ මේකයි. ඒ ප්‍රශ්නේ ඇතුලේ බොහෝ විට පාවිච්චි වෙනවා මිනිස්සු නිතර කතා කරද්දී බුදුරජාණන් වහන්සේත් මේ අටලෝ දහමට කම්පා වෙලා තියෙනවා. පීඩාවටපත් උන්වහන්සේටත් මේ අටලෝ දහම නිසා පීඩා ඇති වෙලා තියෙනවා කියන වචන පාවිච්චි කරනවා. දැන් ඔය අටලෝ දහම කියන එක වෙනයි. පීඩාවක් ඇති වෙනවා කියන එක වෙනයි. මේක දෙකක්. එතකොට භාග්‍යතුන් වහන්සේට මේ අටලෝ දහමට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. භාග්‍යතුන් වහන්සේට අටලෝ දහම තුළ යම්කිසි ඒ ලෝක ධර්මතාවය නිසා ඒ ලෝක ධර්මතාවයට උන්වහන්සේටත් මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. හැබැයි පීඩාවටපත් උනේ නැහැ. පීඩාවටපත් උනා කියන එක තමයි එතන පැහැරෙන්න තියෙන්නේ. සහ කම්පා වෙනවා කියන එක. එතකොට මේක ලෝක ධර්ම කියන වචනේම මේකේ තියෙන්නේ රුවන් මේක ලෝකේ ඉපදුනා වූ සියල්ලෝටම සියලු දෙනාටම මුණ දෙන්න සිද්ධ වෙන දේවල්. මේකේ මේ අපුරු සූත්‍රයක් තියෙනවා පඨම ලෝක ධම්ම සූත්‍රය. මේ සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ අපූර්ව කාරණාවක් විස්තර කරනවා මේ අටලෝ දහම ගැන කියන්නට පෙර
අට්ටිමේ භික්කවේ ලෝක ධම්මා ලෝකං අනුපරිවත්තන්ති ඊට පස්සේ කියනවා ලෝකෝච අට්ඨලෝක ධම්මේ අනුපරිවත්තන්ති. ඒ කියන්නේ මේ අෂ්ටලෝක ධර්මයට අනුව ලෝකෙ පෙරලෙනවා. ලෝකයට අනුව අෂ්ටලෝක ධර්මයේ පෙරලෙනවා කියලා. ඒ ආරම්භය තුලම උන්වහන්සේ පෙන්වන්නේ ගොඩාක් හිතන්න දෙයක්. ඇත්තට මේ සූත්‍රයේ වටිනා ගාථා කිහිපෙකුත් උන්වහන්සේ පෙන්නනවා. අපි මේ ලෝකයම අෂ්ටලෝක ධර්මයට අනුව පෙරලෙනවා. ඒ වගේම අෂ්ටලෝක ධර්මය ලෝකයට අනුව පෙරලෙනවා කියනකොට මෙතන තියෙනවා එයා නිසා මෙයාට වෙන දේකුත් මෙයා නිසා එයාට වෙන දේකුත් වගේ කතාවක්. එතකොට මෙතන වෙන් වෙන්නේ නැති දෙයක්. ලෝකේ යමෙක් උපන්නා නම් එයාට මේ ස්වභාවයෙන් වෙන් වෙන්න ලැබෙන්නේ නැහැ. උපන්නා වූ කිසියෙකුට මේකෙන් වෙන් වෙන්න ලැබෙන්නේ නැහැ. මොකද මේක ලෝකය එයට අනුවත් එය ලෝකයට අනුවත් සිද්ධ වෙන දෙයක් නිසා යමෙක් උපනනම් එයා මොන ධනය තියෙන මොන බලය තියෙන මොන දැනුම තියෙන මොන ප්‍රඥාව තියෙන මොන රුව තියෙන මොන ආකාරයේ කවුරු කොහොම වුණත් එයාට ඒකට මුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා ඔබ ප්‍රශ්නේ ඇහුවේ භාග්‍යතුන් වහන්සේ කොහොමද මේකට මුණ දුන්නේ කියන එක. බුදුවරු කියන්නේ ලෝක ස්වභාවය තුල යමක් උන්වහන්සේලාට ඒ ලෝක ස්වභාවයේ ලෝක ධර්මතාවයෙන් විඳින්න වෙනවා නම් ඒ දේ උන්වහන්සේලාත් අත්විඳිනවා ඒ ස්වභාවයෙන්ම. ඔතෙන්දී විඳිනවා කියන වචනේ පවා පාවිච්චි කරේ වේදනාව උපාදානස්කන්ධයක් වුණාට පස්සේ රුවන් එතන ඒ විඳීම සැප වේදනාවක් නම් ඒ සැප විඳීමට ඇලෙන එකත් දුක් වේදනාවක් නම් ඒ දුක් විඳීමට ගැටෙන එකත් සිද්ධ වෙනවා. එතකොට ලාභ අලාභ කියන දෙකේදී ලාභයට සැප වේදනා ඇති වෙනවා. එතකොට ඇලෙනවා. අලාභයට දුක් වේදනා ඇති වෙනවා. එතකොට ගැටෙනවා. උපාදානේ තියෙන තාක්කල් මෙන්න මේ ඇලීමයි ගැටීමයි දෙක තියෙනවා. එතකොට යසායස එනකොටත් යසසෙදී සැප වේදනා අයස එනකොට දුක් වේදනා. නිന്ദා ප්‍රශංසාවලදී නිന്ദා එනකොට දුක් වේදනා ප්‍රශංසා එනකොට සැප වේදනා. ඒ වගේම දුක සැප එනකොටත් දුකේදී දුක් වේදනා සැපේදී සැප වේදනා ඇති වෙනවා. මේ වේදනාවක් ස්වභාවයෙන්ම විපාකයක් විදිහටම හිතේ ඇති වෙනවා. අපි මෙතන සමහර වෙලාවට ඇතම් කාරණා ටිකක් සරලව කියද්දී සාමාන්‍ය ව්‍යවහාරයේ වචනත් එක්ක අපිට සාකච්ඡා කරන්න සිද්ධ වෙන නිසා අපි කියන්නම් එකම දේ කෙනෙකුට සැපයක් තව කෙනෙකුට දුකක් වෙන අවස්ථා තියෙනවා. එකම දේ. දැන් ඔබ හිතන්න සමහරු හරීම කැමති පළතුරක් හැටියට නිකන් දූරියන් ගෙඩියක් ගමු. එතකොට මේ දූරියන් ගෙඩිය ඒ ගෙඩියේ එන සුවඳ කෙනෙකුට හරි සැපක්. ඒ සුවඳ දැනෙනකොට සැපක්. තව කෙනෙකුට ඒක දුකක්. එතකොට මෙතෙන්දී මේ සැපය දුක කියන දෙකම මේ දූරියන් ගෙඩියේ නැහැ. ඒ සැප දුක කියන දෙක එක්ක තමන්ගේ මනස තුල යම් සංඥාවක් ගොඩනගාගෙන තියෙනවා නම් ඒ සංඥාත් එක්ක එයා එතෙන්දී එක්කෝ ඒ සුවඳට ඇලෙනවා එක්කෝ ඒකට ගැටෙනවා. එතකොට මෙන්න මේ ඇලෙන ගැටෙන ස්වභාවය භාග්‍යතුන් වහන්සේලා මුලින්ම උපුටලා දාලා උන්වහන්සේලා දුරින්ම දුරු කරලා දාලා තියෙන නිසා තථාගතයන් වහන්සේලා ඔය කිසිඳු සැප වේදනාවක ඇලෙන්නේ නැතිකමත් කිසිඳු දුක් වේදනාවක ගැටෙන්නේ නැතිකමත් උපේක්ෂා වේදනාවක උන්වහන්සේලා මුලා වෙන්නේ නැති ස්වභාවයත් තථාගතයන් වහන්සේලා තුල තියෙනවා. එතකොට ඔබ අහන්නේ දැන් තථාගතයන් වහන්සේ මුහුණ දුන්න අත්දැකීම්. ඒ වගේ විවිධ අත්දැකීම් බොහෝ තියෙනවා. දැන් අපි බලමු ලැබීම ලාභ කියනකොට මේ කයම ලාභයක්නේ. එතකොට මේ කය අපි කැමති විදිහක් තියෙනවා. කය සම්බන්ධ අපි කැමති විදිහ රුවන් මේ
සම හොඳට මට සිලිටුව තියෙනකොට ඒක අපිට හිතට ප්‍රියයි. මේක රැලි වැටිලා යනකොට ඒ අපි කැමති නෑ. එතකොට සමහර වෙලාවට මේකේ කොණ්ඩේ හොඳට කළුවට තියෙනකොට අපිට ඒක ප්‍රියයි. මේක සුදු වෙලා යනකොට අපි ඒකට කැමති නෑ. ඒතර මෙතනත් අපිට තියෙනවා ලැබීම නොලැබීම කියන එක. දැන් ලැබුණා හොඳට සියුමැලි කයක්. හැබැයි ඒකම ලෝක ධර්මතාවයක් විදියට නොලැබෙනවා. යම් තැනක ලැබීම අහිමි වීමම නොලැබීමනේ. එතකොට ලාභය අහිමි වෙන තැනම තමයි අලාභය කියන්නේ. එහෙනම් යමක් ලද්දා නම් යමක් ලැබුවා නම් ඒ ලැබපු දේ අහිමි වීම තුලම අලාභය සිද්ධ වෙනකොට ඒ ලැබීම හට ගැනීම නිසා ලැබීමේ ධර්මතාවෙත් තියෙනවා. නැතිවීම නිසා හට ගැනීම නැතිවීම කියන දෙක මේ ලෝකේ තියෙන ස්වභාවයෙන් පෙරලෙන ස්වභාවයෙන්. එතකොට යමක් සමුදය හටගන්න ස්වභාවය තියෙනවා නම් ලැබෙනවා විපරිණාමයටපත් වෙලා ඒක අහිමි වෙන ස්වභාවයේ නිරුද්ධ වෙන ස්වභාවයක් තියෙනවා නම් එතෙන්දී අලාභය සිද්ධ වෙනවා. එතකොට අපි මේ ලෝකයේ ඕනෑම තැනක ඔය අට ඇතුලේ කතා කරන සමහර කරුණු දැන් උදාහරණයකට හිතන්න සමහර කෙනෙක්ගේ ප්‍රශංසාවක් අපි බලාපොරොත්තු වෙද්දී ඒ ප්‍රශංසාව මගේ හිත ප්‍රිය කරන තාක්කල් එයාගෙන් ප්‍රශංසාව ඒ ප්‍රශංසාවට ඇලුම් කරන තාක්කල් තමයි නින්දාවේදී මගේ හිත ගැටෙන්නේ. ඒ නිසා මේ ලෝකයේ ගොඩක් වෙලාවට මේ අෂ්ටලෝක ධර්මයේ කියන වචනේ ඇදලම ගන්නේ අර විපරිණාමයටපත් වෙලා නැති වෙලා යනකොට තමයි මේක මතක් වෙන්නෙම. හරියට නිකන් උදාහරණයකට ලෙඩක් දුකක් කරදරයක් විපතක් එනකොට බෝධි පූජාව මතක් වෙනවා වගේ අෂ්ටලෝක ධර්ම කියන වචනේ මතක් වෙන්නේ මේ වචන ටික මතක් වෙන්නේ ඕකේ කාරණා හතරකදී. අටේදිම නෙමෙයි. මොනවද රුවන් පුළුවන් නම් ඒ කරුණු හතර කියන්න? අලාභ, ඊට පස්සේ අයස, ඊට පස්සේ අපකීර්තිය, ඊට පස්සේ දුක, නෙගටිව් පැත්ත ටික. ඕකෙදි මේ අට මතක් වෙනවා. අට මතක් වෙනවා කියන්නේ මේ වචන ටික මතක් වෙනවා. අෂ්ටලෝක ධර්මනේ ඉතින් අපි ඕවට ඉතින් කම්පා වෙන්නේ නැහැ. අපි ඕවට ඉතින් සැලෙන්නේ නැහැ. මේක ඔන්න කවුරු හරි හොඳටම බැනලා. ඔයාට අරයා හොඳටම බැනනේ. ඕවා ඉතින් ඔය අටලෝ දහමනේ අපි ඔයෙන් කම්පා වෙන්නේ කියලා කියනවා. දැන් අර බැන්න තැන. හරිද? දැන් අපි කියමු කාට හරි හොඳට ප්‍රශංසා කළා. ඒක ගැන කෙනෙක් ඇවිල්ලා අහනවා. ඔයාට අරයා සෑහෙන ಗುಣ කිව්වනේ. ඔයාගේ අර එදා අර කරපු දේ හරියට ප්‍රශංසා කළා යන්නේ. ඔයා ගැන මාර විදියට යා හොඳ කිව්වේ කියලා දැන් කියනවා. එතකොට කවුරු හරි කියනවාද? ඔය ඉතින් අටලෝ දහමනේ අපි ඔවට සැලෙන්නේ නැහැ. අපි ඔතෙන්දි කම්පා වෙන්නේ නැහැ කියලා කියනවාද? රුවන් නින්දාවේදී විතරක් නෙමෙයි සැලෙන්නේ. ප්‍රශංසාවේදීත් සැලෙනවා. ප්‍රශංසාවේදී සැලෙන එක තමයි ප්‍රශංසාවට ඇලෙන එක. නින්දාවේදී සැලෙන එක තමයි නින්දාවට ගැටෙන එක. ලාභයට සැලෙන එක තමයි ලාභයේදී ඇලෙන එක. අලාභයට සැලෙන එක තමයි අලාභයට ගැටෙන එක. එතකොට අපිට අලාභයක් වුණ ගමන් කියනවා මොනවා කරන්නද ඉතින් ඔය අටලෝ දහමනේ කියනවා. හැබැයි ලැබිච්ච තැන ලොතරැයියක් ඇතුණා. කෝටි ගාණක ලොතරැයියක් ඇතුණා. ඔයා හරි ලකී යන්නේ කියලා කියනවා. කිව්වට පස්සේ කියනවාද කාගේ හරි කටින් මොනවා කරන්නද ඉතින් ඔය අටලෝ දහමනේ අපි ඔයාට සැලෙන්නේ නැහැ. කවදාක වැඩිපුර මම දකින්නේ මේ නෙගටිව් කියලා කියපු හතරේ ඍණාත්මකයි කියලා කියපු පැත්ත ටිකට මේ සැලෙන්න වෙන්නෙම අර ධනාත්මකයි කියා ගන්න හතර තියෙන ලැබෙන ටික ලාභ යස කීර්ති සැප ඔන්න ඔය හතරේදී සැලෙන්නේද යමෙක් කෙනෙක් සැලෙනවා නම් ඒ කාන්තෙන්ම එයා ඒක විපරිණාමයටපත් වෙද්දී ඒක යට අහිමි වෙද්දී ඒක යට නැති වෙද්දී එයා ඒ නැති වෙන තැනත් සැලෙනවාමයි. එහෙනම් මොකද කරන්න ඕනේ? කවුරු හරි කෙනෙක් මේ අටටම සැලෙන්නේ නැති වෙන්න ඉන්න නම් එතෙන්දී එයා කරන්න ඕනේ ලැබිච්ච දේ අහිමි වෙලා යනකොට සැලෙන්නේ නැති වෙන්න නම්
ලැබිච්ච තැනදිම සැලෙන්නේ නැති හිත හදා ගන්නවා. අන්න ඒක හදාගත්ත කෙනාට එතකොට අහිමි වෙලා යද්දි කොහොමත් සැලීමක් නැහැ. මේක තමයි මේ අෂ්ටලෝක ධර්මතාවයේ භාග්‍යතුන් වහන්සේ අපිට පෙන්වලා දුන්න මඟ. හොඳයි මම හිතනවා ඒ ඔබ වහන්සේ පැහැදිලි කරපු කාරණාව තුළ ප්‍රශ්නය මතුවෙන්න කලින්ම ප්‍රශ්නයක් තියෙනවයි කියන එක අවබෝධ කරගත්තා. එහෙම නැත්නම් මෙතන මම මේකට ගැලෙනවා එහෙම නැත්නම් ඇලෙනවා කියන තැනම අවබෝධ කරගත්තා නම් මේක කවදා හරි නැති වෙන්නත් පුළුවන් කියලා දුක අඩුයි කියන එක පැහැදිලි වෙයි. හරියට. දැන් මෙන්න මේක අවබෝධ කරගන්නට අපේ හැමතුරුනේ පුද්ගලයෙක් මැදමාවතේ යනවා නම් එහෙම නැත්නම් යම්කිසි දෙයක් දිහා හැම මොහොතකම උපේක්ෂා සහගතව බලන්න පුරුවන් මානසිකත්වයක් තියෙනවා නම් අපේ හැමතුරු මේ කියපු අපේ ගෞතම හැමතුරු කියපු මානසිකත්වයේ ගොඩනගා ගන්න පහසුයි නේද? ඒ කියන්නේ දුකක් ඇති නොවි ඒක තිබුණත් නැතත් මට ගැටලුවක් නැහැ. මම සාමාන්‍ය විදිහට ඉන්නවා කියන තැනට එන්න උපේක්ෂා සහගතව මේක දිහා බලන්නේ කොයිතරම් දුරට වැදගත්ද? උපේක්ෂා සහගතව මේ කරුණ දිහා බලනවා කියලා කියනකොට අපිට මේ මධ්‍යම ප්‍රතිපදාව පිළිබඳව ටිකක් ගැඹුරින් කතා කරන්නට වෙන කරුණක්. මොකද ලෝකේ ස්වභාවය තමයි අපේ ගෞතම ස්වාමීන් වහන්සේ සිහිපත් කළා වගේම ලාභය කියන දේත් අලාභය කියන දේත් මේ ඒ කියන්නේ මේ කරුණු හතරෙදිම හොඳ සහ නරක කියන මේ දෙපැත්තෙම කම්පාවටපත් වෙන ස්වභාවය සැලෙනවා කියන එක. මැදමාවතක නිවැරදි දර්ශනයක් තියෙන කෙනෙකුට විතරයි පුළුවන්කම තියෙන්නේ මේ දේවල් තුළ නොසැලී ජීවත් වෙන්නට. එතකොට මේ මැදමාවත තුළ පවත්නා දර්ශනය මොකක්ද කියන එක පිළිබඳව අපි කොහොමද උපේක්ෂාව මෙතනදී ඇති කරගන්නේ කියන එක පිළිබඳව අපිට කතා කරන්නට වෙනවා. සැප වේදනාව කියනකොට සැප වේදනාවේ තණ්හාව යෙදෙනවා. පරයයකින් උපේක්ෂාවයි කියන තැනත් සැප වේදනාවටම ඇතුළත් කරලා එතනත් තණ්හාව තමයි යෙදෙන්නේ කියලා කතා කරනවා. නැතිනම් ඇතැම් විටක උපේක්ෂා වේදනාවේ මෝහය තමයි වැඩිපුර තියෙන්නේ කියලා. දුක් වේදනාවේ අපි ගැටෙනවා. ඒ නිසා දුක් වේදනාවේ පටිඝානුසයෙන් අනුසය වෙනවා. එතකොට දැන් මේ තුන් වේදනාවම අපි ගත්තොත් එහෙම කෙලෙස් සහිත මට්ටමක බුදුරජාණන් වහන්සේ පනවලා තියෙනවා. නමුත් අපි මේ ලෝක ධර්මයන්ගෙන් මිදෙන තැනක තියෙන උපේක්ෂාව ගැන අපි කතා කරනකොට ඒ උපේක්ෂාව අපිට ඊටාම ප්‍රඥාවෙන් කළමනාකරණය කරගත්ත නුවණින් අවබෝධ කරගත්ත ඒ ධර්මයක් තුළින් දුරු වුණ මට්ටමක් තමයි ඒ කියන්නේ කෙලෙස් දුරු කරගත්ත මට්ටමක ඇති වෙන දෙයක් තමයි උපේක්ෂාව කියලා මේ ශාසනය කතා කරන්නේ. බුදුරජාණන් වහන්සේට රහතන් වහන්සේලාට මේක ලෝක ධර්මයන් පිළිබඳව උපේක්ෂාවක් පවතිනවා. ඒ උපේක්ෂාව අර මෝහ සහගත උපේක්ෂාව නෙමෙයි. ඒ උපේක්ෂාව දැන දැක ආශ්‍රව ධර්මයන් ක්ෂය කිරීම තුලින් ලබාගත් උපේක්ෂාවක්. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කළ මඟ අනුගමනය කරන අය හැටියට අපිටත් තියෙන්නේ උපේක්ෂාව ලබා ගන්න මාර්ගය අනුගමනය කරන්නට ඒක තමයි මධ්‍යම ප්‍රතිපදාව කියලා කියන්නේ. අපි ස්වභාවයෙන්ම ඇහැට පෙනෙන රූපය හොඳ නරක වශයෙන් වර්ගීකරණය කරනවා ප්‍රධාන වශයෙන්ම. රුවන් ඔබ දැන් දකින්න ආස දේවල් තියෙනවා ආස නැති දේවල් තියෙනවා. එතකොට ඒ ආස දේවල් වල ඔබ ඇලෙනවා ආස නැති දේවල් වල ගැටෙනවා. ඔබ මේ දෙකටම මැද දෙයක් තියෙනවා නම් ඒක අතහැරලා දානවා නැතිනම් ඒක තුල ඔබ මෝහයටපත් වෙනවා. ඒ අතහැර දැමීම ඒ නොසලකා හැරීම කියන එක බුද්ධියෙන් කරන ලද දෙයක් හැටියට සලකන්නේ නැහැ. මම මේ කාරණේ මතක් කරන්නේ උපේක්ෂාව කියන දේ ලෝකෙ ගොඩ දෙනෙක් උපේක්ෂාවට පත්වන්නට ඕනේ කියලා හිතන තැන මේවා ඕනවට වඩා ගණන් ගන්න හොඳ නැහැ කියන මට්ටමකින් අර නොසලකා හැරීම උපේක්ෂාවක් හැටියට සලකන නිසා. නමුත් ඒක නෙමෙයි අපි ඇති කරගත යුතු උපේක්ෂාව බවට පත්වන්නේ. අපි ඇති කරගත යුතු උපේක්ෂාව බවට පත් වෙන්නේ අර ඇහැට පෙනෙන රූපේ පැත්ත විතරක් අපි අරගෙන කතා කළොත් අපි රූපයක් ඇහැට පේනකොට ඒ රූපේ පිළිබඳව ඇලීම් ගැටීම් හෝ උපේක්ෂාව ඇති වෙන මට්ටම ඉක්මවා යන ඥාන දර්ශනයක් අපි එතන ඇති කරගන්නට ඕනේ නුවණක් ඇති කරගන්නට ඕනේ. දැන් අපිට ඇහැට පෙනෙන්නේ අපි කැමති දෙයක් නෙමෙයිනේ. ඇහැට පේන රූපය පාට ටිකක් නැතිනම් වර්ණ රූපයක් තමයි අපිට පේන්නේ. ওই පාට ටික අපිට කැමැත්ත අරගෙන ඇහැට ආවේ නැහනේ කොයි වෙලාවකවත්. අකමැත්ත අරගෙන ඇහැට ආවෙත් නැහැ. අපි දැන් අනේ මගේ දරුවා කියලා අපි ආදරෙන් යම් දෙයක් ඇසුරු කරනකොට ඒ දරුවා කියන රූපය ඇතුලේ තිබිලා නෙමෙයිනේ කැමැත්ත ගෙනාවේ මෙහෙට. වර්ණ සටහන
තුලින් නෙමෙයිනේ කැමැත්ත ගෙනාවේ. අපි කියනවා නම් ඒ රූපේ තමයි කැමැත්ත ඇති කරන ගතිය තිබ්බේ කියලා. ඔක දකින හැමෝටම දරුවා කියලා ආදරේ හිතෙන්න එපානේ. හැබැයි එහෙම හිතෙන්නේ නැහැ. එහෙනම් ඒ රූපය ඇතුලේ නෙමෙයි කැමැත්ත තිබුණේ. අකමැත්ත තියෙන්නේත් රූපය ඇතුලේ නෙමෙයි. අපි හිතනවා මේ මිනිස්සයා නිසා තමයි මට අකමැත්ත උපදින්නේ, නැතිනම් මේ දේ නිසා තමයි මට අකමැත්ත උපදින්නේ කියලා. අපේ ස්වාමීන් වහන්සේ ලස්සන උදාහරණයක් දූරියෙන් ගෙඩිය කතාව. එතකොට දැන් කැමැත්ත කියන දේ බාහිර වස්තුවට අයිති දෙයක් නෙමෙයි. ඒක අයිති වෙලා තියෙන කැමැත්ත, අකමැත්ත හෝ උපේක්ෂාව කියන දේ අපේ මනස තුල ගොඩනගා ගන්න සංකල්පමය වශයෙන් ඇති කරගන්න තැනකට තමයි කැමැත්ත, අකමැත්ත කියන තැනේ අයිතිවාසිකම තියෙන්නේ. එතකොට අපි ස්වභාවයෙන්ම පුරුදු වෙලා ඉන්නව වැරදි දෙයක්. ඒ වැරදි දේ තමයි අපි හිතේ සංකල්පමය වශයෙන් ගොඩනගා ගන්න කැමැති වෙන අකමැති වෙන ස්වභාවය අර බාහිර රූපයට පතිත කරලා මනසින් අපි හිතන රූපය තමයි කැමැති. රූපේ තමයි වටින්නේ, රූපය තමයි නොවටින්නේ කියලා අපි වටින නොවටිනකම් කැමැති අකමැතිකම් රූපෙට අයිති දේවල් කියලා අපි කල්පනා කරනවා. දැන් ඇත්තටම වටිනකම තිබුණේ රූපේ නෙමෙයි. අපි මෙහි හදාගන්න වටිනකම අපි රූපේ තියනවා කියලා කල්පනා කරනවා. අනේ කල්පනා කරනකොට අපිට ඒ දේ ලැබුණොත් අපි සතුටු වෙනවා, නොලැබුණොත් දුකටපත් වෙනවා. එතකොට ඔන්න අපිට අර අෂ්ටලෝක ධර්මයන්ගෙන් කම්පා වෙන්න සුදුසු මනසක් අපිට ඇති වෙලා තියෙනවා. හැබැයි රුවන් මේ දෙකක් කරගත්තොත් බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරන්නේ ඒකනේ. පේන දේ ඒ රූපස්කන්ධෙත් තියෙන යථාර්ථය අවබෝධ කරගන්න. එතකොට අපිට සතර මහා ධාතු සහ උපාදාය රූප නැතිනම් ඒ වර්ණ රූපය කියන එක අපි නුවණින් පිරිසිඳ දැක්කට පස්සේ අපිට වර්ණ රූපයට වටිනකමක් අපි දෙන්නේ නැත්තම් මනස තුළ ඇති කරගන්න අර සංකල්පයක් විදිහට හදාගන්න වටිනකම රූපේ තියනවා කියලා දකින්න නැත්තම් මොකද වෙන්නේ? අපිට මේක පණවන්න තැනක් නැහැනේ. දැන් මම මෙහෙම කිව්වොත් සරල උදාහරණයක්, අපි ප්‍රොජෙක්ටර් එකක් අරගෙන ඒකෙන් අපි ඒ ආලෝකයේ බිත්තියකට මතු පිටකට ප්‍රක්ෂේපණය කරලා අපි චිත්‍රපටියක් බලනවා. එතකොට අන්න ඒ වගේ දෙයක් තමයි අද අපි හැම තැනකදීම ලෝකයේ තුල කරන්නේ. තමයි අපේ ලෝකයේ තියෙන දර්ශනය. ඒ තමයි මනස තුල අපි ගොඩනගාගත්ත හොඳ නරක කියන දැක්ම බාහිර රූප මතට ප්‍රක්ෂේපණය කරලා අපි හොඳ නරක ගොඩනගාගෙන තියෙනවා. හැබැයි අපි බලාගෙන ඉන්නේ බිත්තිය දිහා මිසක අපි බලාගෙන ඉන්නේ රූප දිහා නෙමෙයිනේ. ඇත්තම කතාව ගත්තොත්. අන්න ඒ වගේ අපි හැමදාම ඇහැට පෙනෙන තැන තියෙන යථාර්ථය තමයි සතර මහා ධාතු සහ උපාදාය රූප කියන දේ, වර්ණ සටහන සහ අනාත්ම සතර මහා ධාතුවක් කියන දේ. හැබැයි අපි අර මානසිකව ගොඩනගා ගන්න දේ තුලින් අපි අර දේවල් අම්මා තාත්තා දුව පුතා රත්තරන් මිල මුදල් මේ විදිහට අපි හොඳ නරක දේවල් මේවා පස්සේ උපද්ද ගන්නකොට අන්න අපිට සැප දුක විඳින්න පුළුවන් වෙලා. දැන් මේ දෙකක් කරගත්තොත් මේ එළියේ තියෙන දේ කවදාවත් අර හිතේ තියෙන සංකල්පය තුලින් අපි දකින්න නැත්තම් මේකට කියන්නේ අර ප්‍රොජෙක්ටරෙන් යන ආලෝකය පතිත වෙන්න පෘෂ්ඨයක් මතු පිටක් නැත්තම් මොකද වෙන්නේ? අපිට ওই චිත්‍රපටිය පෙනේද? අපිට ওই චිත්‍රපටිය පේන්නේ නැහැ. ඒ නිසා අපේ ජීවිතයේ මේක චිත්‍රපටියක් වගේ තමයි. ওই වටිනකන් නොවටිනකන් ඇලෙන්න තියෙන තැන්, ගැටෙන්න තියෙන තැන් ඔය ඔක්කොම අපේ මානසිකව ගොඩනගාගත්ත මනස තුලින් අධ්‍යක්ෂණය කරපු චිත්‍රපටිය. ඕකේ අපි ඔය ප්‍රොජෙක්ෂන් එක එළියේ තියෙන අර වස්තු වලට පතිත කරලා තමයි අපි මේක හැමදාම බලන්නේ. හැබැයි අපිට වස්තුව පැත්තේ පතිත වෙන්න දෙයක් හම්බ වෙන්නේ නැත්නම් අපිට පේනවා නම් රූපය ඒ මොහොතේ හටගෙන නිරුද්ධ වෙන දෙයක් කියලා. සද්දාදී දේවල් ඒ තැන හටගෙන නැති වෙන දෙයක් හැටියට අපිට පේනවනම් අන්න ඒ ධර්මයේ තුල අපිට කවදාවත් මෙහි තියෙන සංකල්පය එළියට දාන්න තැනක් අපිට ලැබෙන්නේ නැති වෙනකොට අපිට කැමැති අකමැති දේවල් ලෝකෙ තුල උපදින්න නැතුව යනවා. කැමැති දේ ඇති වෙන්නෙත් නැහැ, අකමැති දේ පෙනෙන්නෙත් නැහැ, කැමැතිත් නොවන අකමැතිත් නොවන දේ පණවන්න තැනකුත් නැහැ. ඇත්තටම කියනවා නම් පණවන්න ලෝකයක් නැති තැනක තමයි අටලෝ දහමෙන් මිදෙන්න පුළුවන්කම තියෙන්නේ. අපි අමතර ඔබ වහන්සේ කියන කාරණාව බොහොම පැහැදිලි. නමුත් ඒක හරි ගැඹුරුයි. මොකද එතෙන්ද හිත හදාගන්න එකම අභියෝගයක්. ඒක හරි දුෂ්කර ක්‍රියාවක්. සෑහෙන දුෂ්කර ක්‍රියාවක්. මොකද අපි ස්වභාවිකවම පුරුදු වෙලා ඉන්නේ බොහෝ කාලයක් තිස්සේ අපි අවිද්‍යාව නොදන්නා කමින් පුරුදු කරලම තියෙන හිතේ පැත්තට. ඒ නිසා තමයි අපි ක්‍රමානුකූලව ටිකෙන් ටික අපේ හිත එතෙන්ට ගන්නට ඕනේ. ඒ නිසා අපි ධර්ම මාර්ගයක ගමන් කරනවා කියලා කියන්නේ හැමදාම පන්සිල් පද පහ සමාදන් වෙලා ඉන්නවා කියන තැනක නෙමෙයි. අපි මේ ධර්මය අවබෝධ කර ගැනීම සඳහා ටිකෙන් ටික අපේ මනස එතෙන්ට පුහුණු කරන්නට අවශ්‍යයි. එතකොට මේ කයේ යථාර්ථය පිළිබඳව දැකීම ඔය තැන ඉඳලා
අපි මේ ලෝකයේ ගොඩනැගුණු යථාර්ථයේ තේරුම් ගන්න තැන දක්වා අනුපූර්ව ක්‍රමවේදයක් යටතේ ක්‍රමානුකූලව අපේ මනස ගොඩනගා ගන්නට අවශ්‍යයි. එහෙම නැත්නම් අටලෝ දහමෙන් මිදීමක් නෑ අපිට. අපි හොඳට මම දැන් විරාමයකට යා යුතුයි. නමුත් මේ මොහොතේ මේ ප්‍රශ්නේ අහන්න නැතුව විරාමයට ගිහිල්ලා ඇවිල්ලා ඇහුවොත් ඒකේ තියෙන පර එහෙම නැත්නම් ඒකේ තියෙන වටිනාකම නැති වෙනවා. අපි සාමාන්‍ය ජීවිතයේ එදිනදා වැඩ කටයුතු කරද්දී ඔබ වහන්සේ ඔය කියන තැනට හිත යොමු කරනවා නම් අවම වශයෙන් බිඳුවෙන් පටන් ගන්නවා නම් කරන්න පුළුවන් සරල දේවල් මොනවද? කරන්න පුළුවන් සරලම දේ තමයි ඊටාම ප්‍රායෝගික වෙන දේ ඔබට ජීවිතයේ ඇති බවට හම්බෙන අරමුණු තියෙනවානේ. අපි හිතමුකෝ දරුවා ඉන්නවා කියලා හම්බෙන අරමුණක් තියෙනවානේ. අන්න ඒ අරමුණ දිහා අරගෙන ඒ අරමුණේ ඇත්ත හොඳට යථාර්ථයක් විදිහට මෙනෙහි කරන්න පටන් ගන්න. ඔබ බලන්න දරුවා කියලා කියන්නේ මොකක්ද කියලා. ඔබ බලන්න පඨවි ධාතුව දරුවද, ආපෝ තේජෝ වායෝ ධාතුව දරුවද. ඒ මට්ටමින් පේන්නේ නැත්නම් ඔබ ගිහිල්ලා බලන්න කෙස් ලොම් නියද සම්මස්නහර ඇට මිදුළු මේකක්වත් දරුවද? එහෙනම් දරුවා නොවන කොටස් ටිකක් මට දරුවා හැටියට පෙනුනේ කොහොමද? ඒක තමන්ගේ හිතේ ඇති කරගත්ත දෙයක් නේද කියලා ඒ සංකල්පයයි රූපයයි කියන දෙක වෙන් කරගන්න එතනින්. ඊට පස්සේ තව දුරටත් සියුම් වශයෙන් ඒක ඇති කරගන්න අපේ ඇහැට පේන්නේ රූප සටහනක් විතරයි. ඒ රූප සටහන මම දරුවා කියලා ඇහැට ආවේ නැහැ. ආලෝකයේ වස්තුවකට පතිත වෙලා එන පරාවර්තන ආලෝකයක් ඇහැට ආවේ. ඒකට වර්ණ නිභා කියන වචනේ බුදුරජාණන් වහන්සේ පාවිච්චි කළේ. ඒ වර්ණ සටහන විතරනේ ඇහැට ආවේ. එහෙනම් මේ ඇහැට පෙනෙන සියලුම රූපවල යථාර්ථයේ වර්ණ සටහනක් පමණක් වන තැනක වටිනකම නොවටිනකම මම සංකල්පය අනුව මගේ හිත පැත්තෙන් නේද ගොඩනගා ගන්න කියලා මූලික අධ්‍යයන විදිහට මේක දෙකක් විදිහට ඔබ දකින්න පුරුදු වෙන්න. දවසකට අඩුම තරමේ අරමුණු 5කවත් මුලට ගිහිල්ලා මේක දකින්න පුරුදු වෙන්න. ඔය මනස තුල තියෙන බරසාරකම අරමුණු වල කම්පාවන ස්වභාවය අඩු වෙන බව ඔබටම ප්‍රත්‍යක්ෂ කරගන්නට පුළුවන්කම ලැබේ. හොඳයි. දියුණු මනසක් ඔබට තියෙනවයි යනුවෙන් ඔබ විශ්වාස කරනවා නම් මම හිතනවා අපේ හාමුදුරු සඳහන් කරපු කාරණාව ඔස්සේ ටිකක් අදින් පස්සේ හිතන්න උත්සාහ කිරීම තුළ ගැඹුරු අවබෝධයක් ලබා ගන්නත් ඒ වගේම දුකින් මිදෙන්නට අවශ්‍ය කරන මාර්ගය නිවැරදිව හොයා ගන්නත් අපි හැමෝටම හැකියාවක් ලැබේ. අපි ඉක්මනට නැවතත් මුණ ගැහෙමු. නමුත් ඊට කලින් විරාමයක් ගමු. මේ මොහොතේ අපි නැවතත් විරාමෙන් පසු අපේ ධර්ම සාකච්ඡාව ආරම්භ කරන සූදානම්. අටලෝ දහම තුල කොහොමද අපි පුද්ගලයන් විදිහට කම්පා නොවි ජීවිතේ පවත්වාගෙන යන්නේ? ජීවිතේ යථාර්ථය දකින්න හැම මොහොතකම කොහොමද මනස මෙහෙයවන්නේ? මේ කියන කාරණාවයි කතා බහ කරන්න උත්සාහ කරන්නේ. දැන් අපි මේ කතා කරන මාතෘකාව වර්තමාන කාල සීමාවට අතිශයින් ප්‍රබල විදිහට බලපෑමක් කරනවා කියන කාරණාව ඔබ ටිකක් සබුද්ධිකව විමසලා බැලුවොත් පැහැදිලි වෙයි. මොකද හේතුව අපේ රටේ විතරක් නෙවෙයි මුළු ලෝකයේම පවතින බොහොම අයහපත් ඛේදජනක අවස්ථාවක් විදිහට COVID-19 වසංගතය හමුවේ අසනීප වෙන ඒ වගේම මරණයටපත් වෙන පිරිස් හඳුනා ගන්න පුළුවන්. දැන් අද දවසේදී මම මෙහෙම කතා කරන මෙතනින් ගියත් සමහර විට මම දන්නේ මට මේ මොහොතින් පසුව කොවිඩ් රෝගියෙක් බවට පත් වෙන්න වෙයිද කියන එක. මේක මට කියන්න අමාරුයි. මොකද COVID-19 වසංගතයට මුල් වෙන ඒ වෛරසය මගේ ඇහැට පේන්නේ නැහැ. ඒ නිසා අපි හැමෝටම මේ தત્ත්වය පොදුයි. අපි ඉන්නේ හැම මොහොතකම අවදානම් සහගත තත්වයක. අපි අමුතුරනේ මේ පවතින වාතාවරණයත් එක්ක අද දවසේදී කොවිඩ් රෝගියෙක් අපි හිතමු මේ තැනින් මතුවෙනවා. එහෙම නැත්නම් මම කියලා හිතන්නකෝ. මම අද කොවිඩ් රෝගියෙක් බවට පත් වෙලා රෝහලට යනවා. හෙට දවසේ සමහරට මට අසනීප තත්ත්වය උග්‍ර වෙලා මම සදාටම ජීවිතෙන් සමුගන්න පුළුවන්. හැබැයි මම මේ තාක් දුරට රැස් කරගත්ත මගේ භෞතික දේවල්, මගේ හිතවත්කම්, මගේ ආදරණීය බැඳීම් ඔක්කොම ෂණිකව අමතක කරලා අතහැරලා දාලා මට මේකෙන් යන්න වෙනවා. මෙන්න මේ தත්වයත් එක්ක අපි කොහොමද ගලපන්නේ අපි හැමදෙනා අපි මේ කතා කරන අටලෝ දහම. රුවන් අපිට මං හිතන්නේ මරණානුස්සතිය වඩන්න ඊටාම වටිනා කාලයක් මේක වෙන කවදාටත් වඩා. හරිද? සමහර වෙලාවට මිනිස්සු මරණය ගැන හිතෙන්නේ දැම්ම ඔක වෙන එකක් නෑ කියලානේ ගොඩක් වෙලාවට පුරුදු වෙලා තියෙන්නේ. හැබැයි දැන් එහෙම කියපු මිනිස්සුන්ගේ කටින් හැම වෙලාවෙම කියනවා කොයි වෙලාවෙ යන්න වෙයිද දන්නේ. කියපු නැති අය කියනවා දැන්. අපිට
මේක ඇත්තටම අර අපේ පින්වත් ස්වාමීන් වහන්සේ කිව්වා වගේ දැන් අර උපේක්ෂාව කියන වචනේ ගත්තත් එතනම උපේක්ෂා කියන වචනේ ගොඩාක් අර්ථ තියෙනවා. ඒක පෘථග්ජනයෙක් සාමාන්‍යයෙන් ඔය විඳීමක් එක්ක අපි සැප වේදනා දුක් වේදනා කියලා කතා කරන්නේ. ඔතන උපේක්ෂා වේදනාවත් එක්ක පෘථග්ජනයා මුලා වෙනවා. අවිජ්ජා අනුස්සය තමයි එතෙන්දි මතුවෙන්නේ. මේ උපේක්ෂාවක ඔය කියපු මුලාව වගේම තමයි සාමාන්‍ය මිනිස්සු මේ මැරෙනවා කියන එකේදිත් වර්තමානයේ ඔය අවබෝධයක් නැතුව මරණ ගැන සිහි කරන කෙනා මරණ සතිය කියන එක ඇත්තටම ඒක සතියක් විදිහට නෙමෙයි සිහි කරන්නේ මරණය. ඒකට සනස කියත හැකි මරණ අසතිය කියලානේ. බයත් එක්ක මරණය ගැන හිතීම විතරනේ ඒකෙදි. එහෙමයි. ඒ කියන්නේ සාමාන්‍ය මිනිස්සු මරණ ගැන සිහි කරන්න අකමැතිත් ඒකයි රුවන්. ඒගොල්ලන්ට හිතෙනවා මරණ ගැන මතක් වෙද්දිම Tamanට මේ ලැබිච්ච දේ දාලා යන්න වෙනවා. ප්‍රියමනාපයකින් ඈත් වෙන්න වෙනවා. මේ වගේ අර නොලැබීම් හෝ දුක හෝ අයස හෝ මේවත් එක්ක තමයි ඔවුන් මරණය සිහි කරන්නේ ඈඳගෙන. එතකොට ඔවුන් තැති ගන්නවා. මරණ සතිය වඩන කෙනා තැති ගන්නෑ. ඒක සතියක්. සිහියක්. එතකොට මේ සිහිය නැති තැනක් තමයි යම් තැනක තැති ගැනීමක් ඇත්නම්. ඒකයි මම ඒකට මරණ සති නෙමෙයි මරණ අසති කියන්න පුළුවන් කියලා. ඒ නිසා මම මේ නොකියන අයත් මේ දවස්වල මරණ ගැන අම්බෝ කොයි වෙලාවෙ දාලා යන්න වෙයිද නැහැ කියනවායි කියන එක කිව්වට ඒක මරණානුස්සතියක් කියලා කියන්නේ නැහැ. දැන් මේක සැබවින්ම මරණානුස්සතියක් වෙනවා නම් ඇත්තටම එයාට මේ කාලයේ වටිනාකම තේරෙන්න ගන්නවා. මරණානුස්සතියක වෙන ප්‍රධානම වටින දෙයක් තමයි මේ කාලයේ වටිනාකම තේරුම් ගැනීම කියන එක. රුවන් ඔබ හිතනවද මේ ලෝකෙ මිනිස්සු කාලයෙන් වැඩ ගන්න කීයෙන් කී දෙනාද? ඔය කාලේ රං හා සමානයි කියලා බොරුවට කිව්වට මිනිස්සු කාලයෙන් වැඩ ගන්නෑ. සමහරු කියනවා අපිට නම් වෙලාවක් ඇත්තෙම නෑ එච්චරට වැඩ කියනවා. ඉතින් ඒගොල්ලෝ බැලුවොත් බිසි. එයාලා හිතනවා හොඳ. එයාලා හිතනවා ඒගොල්ලෝ කාලයෙන් උපරිම වැඩ ගන්නවා කියලා. හැබැයි ඔවුනුත් බොහෝ දෙනෙක් ඒ කාර්ය බහුල වෙච්ච අයම බොහෝ දෙනෙක් කාලේ නාස්ති කරගන්නවා. කාලෙන් වැඩ ගන්නෑ. සැබවින්ම කාලයෙන් වටිනාකම තේරුම් අරගෙන කාලයේ වටිනාකමෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න මරණ සතිය වඩන කෙනා. ඒතර මේ කාලයේ වටිනාකම දැනෙන එකට මම පොඩ්ඩක් උදාහරණයක් විදිහට මෙහෙම කියන්නම්. අපි හිතමු දැන් මේ උදෑසන මම කොළඹ ඉඳලා මේ අබේගිරියට වඩිද්දී පාර තෙමිලා වැස්සට ඉතින් අපිට එන්න තියෙන සීමිත කාලය ඇතුලේ අපි යම් එතනට වෙලාවට සජීවී වැඩසටහනන්නේ වෙලාවට එන්න ඕනේ. මට එක්තරා වසරක මේ වගේ පොහොය දවසක වැඩසටහනකදී තිස්ස මහරාබේ තිබ්බ එක්තරා රූපවාහිනී සාකච්ඡාවකට වඩිනකොට ඒත් පොය දවසක අධිවේගී මාර්ගෙදී වාහනේ ලිස්සලා ගිහිල්ලා දරුණු රියානතුරකට මුහුණ දුන්නා. එදා වට කැරකි විසිවේවි වැදුන වැටවල් වල වාහනේ වටේම කුඩු වෙලා එදා ඒ මොහොතේ අර මැද වැටේම තමයි වට තුනක් කැරකි වැදුනේ. පැත්තේ වැට නැති නිසා පාරෙන් පිටට වීසි වෙලා ගියා අවසානයේ. වීසි වෙලා කියලා නැවතුණාට පස්සේ තමයි දැනගත්තේ ගියේ නෑ කියලා. මොකද හේතුව අර වට කැරගෙනකොට මගේ ඔළුවේ තිබුණේ දැන් යනවා කියන තැන. හොඳ වෙලාවට ඒ වෙලාවේ හිරු FM එකේම දේශනයක් යනවා. ඒත් මම කරපු කලින් පටිගත කරපු පොයි දවසේම. දැන් මේ රියානතුර උනේම හිරු FM එකේ දේශනේ අහහා යද්දිමයි. මමම කරපු දේශනාවට මමම මානසිකාරي තියාගෙන ආවා.
ඔය වාහනයක යන කෙනෙක් මේ ගුවන් විදුලි නාලිකාවක වගේ දේශනයක් ශ්‍රවණය කරන මොහොතක එහෙම අවස්ථාවකට මුහුණ දෙනකොට ඒකේ තියෙන වටිනාකම තේරෙවි. මම ඒක අත්දැකීමෙන් දැක්කා. ඒ මොහොතේ බයක්, තැති ගැනීමක්, අනේ මේ අපි ලෝකය කියලා ගොඩ නැගිච්ච දේවල් අත්හැරෙද්දි මොනවා වෙයිද, මොකක්ද මේ කතන්දර, කිසි දෙයක් ඔළුවේ නැහැ. හරි සැහැල්ලුවෙන් ඒ වෙලාවේ හිත තිබුණේ දැන් යනවා කියන තැන. ඇයි අපි දන්නේ මොනවා වෙනවද? පෙරලෙයිද, වෙන වාහනයක වදීද? රුවන් එදැයින් පස්සේ හැම පොයේ දවසකම මේ සජීවී වැඩසටහන වලට එනකොට දැන් ඔබයි මමයි මං හිතන්නේ බොහෝ පොහොය දිනවල මුණ ගැහෙනවනේ මෙහෙම. ඔබ විශ්වාස කරන්න ඔය එන හැම පොහෝ දිනකම අර රියානතුර මට පණිවිඩයක් දෙනවා. ඒ එන හැම මොහොතකම සමහර විට ඔය සාකච්ඡාවට වඩින එකක් නැහැ කියලා මගදීම ඒක කෙනෙකුට හිතනවා. එහෙම හිතන එක මූසලයිනේ. කුටියේ දොර වහනකොට මට හිතෙනවා රුවන් මේ සමහර විට ආයි ඇවිල්ලා මම මේ කුටිය අරින එකක් නැහැ. හැබැයි ඔබ දන්නවද ඔයගේ මේ සාමාන්‍ය ජීවිතේ අපිට හුරු කරගන්න පුළුවන් ඔය එක් දෙයට. ඇඳුම ඇඳිනකොට අපිට හිතත හැකි මේ ඇඳුම සමහර විට මම ගලවන එකක් නැහැ. ඒ කියන්නේ හැමදාම ඇඳන් ඉන්නවා කියන එක නෙමෙයි. මේ මගේ ජීවිතේ මං අඳින අවසාන ඇඳුම වෙන්න පුළුවන්. පාවහන් දෙක ගලවනකොට හිතත හැකි අපිට මේ මම ගලවපු පාවහන් දෙක ආයි මම දාන්නේ නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ වෙන කෙනෙක් ඒ දෙක උස්සන් යනවා කියන එක නෙමෙයි. හරිද? සාමාන්‍ය ජීවිතයේ එදිනෙදා දේට අපිට ඕක ඈඳ ගන්න පුළුවන්. නිතරම එතකොට ඒ ක්‍රියාවත් එක්ක මරණානුස්සතිය පුරුදු වෙනවා හිතට. හැබැයි ඒකත් බුදුරජාණන් වහන්සේ ප්‍රශංසා කරන මරණානුස්සතිය නෙමෙයි. ඒ දන්නවද එහෙම කියන්නේ? බුදුරජාණන් වහන්සේ ප්‍රශංසා කරනවා උඩට ගන්න හුස්ම රැල්ල යටට හෙලන්න කලින් මැරෙයි කියලා හිතන කෙනා. අන්‍යයා තමයි කිව්වා අප්‍රමාදී කෙනා. තව පැයකින් මොකක් වෙයිද කියලා හිතනවනම් තව පැයකින් මම මැරෙයි කියලා හිතන මිනිස්සයත් ප්‍රමාදයි කියනවා. එහෙම හිතනකොට මම මග වඩිද්දී සජීව වැඩසටහනට වඩින්න කලින් මං අපවත් වෙන්න පුළුවන් කියලා හිතන මමත් ප්‍රමාදයි. ඊටත් වඩා මේ මරණානුස්සතිය සියුම්. දැන් මම මේක කිව්වේ අපි නිකන් උදාහරණයකට හිතමු. ඔන්න මම මග එනකොට දරුණු විදියට රියනතුරකට මූණ දීලා මාව දැන් රෝහල් ගත කරනවා හදිසි අනතුරු ඒකකේ. ඒ වෙලාවේ වෛද්‍යවරු ඒගොල්ලන්ට කරන්න පුළුවන් හැම දෙයක්ම කරනවා. ඒගොල්ලන්ට කිසිම ආකාරයකින් දැන් මේ වෙලාවේ මාව බේරගන්න බෑ කියලා තේරෙනවා. වෛද්‍යවරු මට කියනවා, මට ඇහෙනවා වුන් කියන දේ. ඒ නිසා දන්න කෙන වෛද්‍යවරයෙක් කියනවා ස්වාමීන් වහන්සේ වහන්සේ ධර්මය දන්න නිසා කලබල වෙන එකක් නෑ කියලා හිතලා වහන්සේට මේක කියන්නේ ඔබ වහන්සේගේ යහපතට සනස අපිට කරන්න පුළුවන් හැම දෙයක්ම කළා. නමුත් අපිට මේ වෙලාවේ විනාඩි 10ක්වත් ඔබ වහන්සේගේ ජීවිතය ගැන අපේක්ෂාවක් තියාගන්න බැරි තරම් අවදානමක ඔබ වහන්සේ ඉන්නේ කියලා දැන් ඇත්ත තත්ත්වය මට කියනවා. විනාඩි 10ක්වත් නෑලු. දැන් රුවන් ඔබ මට කියන්න විනාඩි 10ක ආයුෂ ටිකක් තියෙන්නේ කියලා ඔන්න දැන් ඇත්තටම මේ ටික තමයි ආයුෂ කියලා දැන් ඔන්න දැනුණා හිතට. ඔන්න බලන්න දැන් වෙන්නේ මොකද්ද? තත්පරෙන් තත්පරේ ගෙවෙනවනේ. මේක නැවතිලා තියන්නේ නෑනේ 10. දැන් මේක ගෙවෙනවා. ඔහොම ගෙවිලා ගිහලා තත්පර 30ක් ගෙවුණා කියමු. දැන් 10ක් තියනවද? නෑ. දැන් තියෙන 9:00යි. තව 30ක් ගෙවෙනවා. විනාඩියක් ගෙවුණා. තව තියෙන්නේ 9යි. දැන් ඔබ කියන්න ඔහොම අඩු වෙනකොට මේ අඩු වෙන 30ක් කියන්නේ මේ අඩු වෙන විනාඩියක් කියන්නේ මගේ ජීවිතේ 10න් පංගුවක් වගේ. මට මහා වටින්නේ නැද්ද විනාඩිය? ඒ තත්පරය මට වටින්නේ නැද්ද? දැන් ඔබ කියන්න රුවන් සාමාන්‍ය ජීවිතේ අපි ගෙවද්දී ඔය වගේ තත්පර ගණන් විනාඩි ගණන් කොච්චර ඔහේ කාලේ කනවද කියලා. කිසි වටිනාකමක් නැති දේවල්, ජීවිතේට කිසිම අර්ථයක් නැති දේවල් අපි කොච්චර හිත කොච්චර විනාඩි ගණන් වැය කරනවද? මම ඔබට එක දෙයක් කියන්නම්. මේක මේ නිවන පිණිස හිත යොමු කරන කෙනෙකුට යෝජනා කරන්නේ ඔවුන් කොහොමත් මේ වෙලාවේ අද දවසේ අපිත් එක්ක ඉන්නවා නාට්‍ය බලන්නේ නැති නිවන පිණිස යොමු වෙච්ච පිරිසක් අද එකතු වෙනවා මේ කල්යාණ මිත්‍ර වැටත් එක්ක නාලිකාවට. හරිද? දැන් ඔන්න මං නිකන් යෝජනා කරනවා මෙහෙම. ඔය මෙගා නාට්‍යයක හිත පුරුදු වෙච්ච කෙනෙකුට
මට ඇහිලා තියෙනවා අපි සමහර සමීප අය කියන මේ දැන් මොකක් වෙයිද දන්නේ හෙට. දැන් උන්ට අදහසක් තියෙන හෙට මොකක් වෙයිද? ඊට පස්සේ සිකුරාදාහම කියනවා සඳුදා මොනවා වෙයිද දන්නේ දවස් දෙකක් ඉන්න එපා කියනවා. දැන් එහෙම මිනිස්සෙක් ඊයේ වැඩසටහන බලලා නැහැ කියමු. දැන් ඒ තත්ත්වයේ තමයි අර කියපු විනාඩි 10ක ඔන්න වෙලාවේ දැන් මේ රෝහලේ මූණ දෙන්නේ. දැන් එයා ඊයේක බලලා නැහැ. රුවන් ඔබ මට කියන්න මෙයා වෛද්‍යවරයෙකුට කියයිද අනේ මට තව විනාඩි 2-3යි තියෙන මට ඊයේක බලා ගන්න බැරුණා අරයට මොකක් වුණාද දන්නේ චුට්ටකට දෙන්න ටක් ගාලා මට YouTube එක ඔන් කරලා මේක කියලා බලයිද? ඔබ අන්න එතනින් හිතලා බලන්න කාලයෙන් වැඩ ගන්න කෙනා හැම මොහොතකම කොච්චර උපරිම ප්‍රයෝජනයක් ගනීද මරණානුසතිය හරියට වඩනවනම්. එහෙනම් මේ තත්පරයක පවා වටිනාකම වැඩි කරන එකක් තමයි මේ මරණය ගැන සිහි කරන එකෙන් වෙන්නේ. ඉතින් එතකොට අපිට බැරිද මේ කොරෝනා නිසා ජීවිතේ හැම වෙලාවෙම අවිනිශ්චිතයි කියලා තේරෙනවා නම් මේ ගෙවන ආයුෂ ටික උපරිම ප්‍රයෝජනයකට ගන්න පුළුවන් විදිහට කාලයේ වටිනාකම වැඩි කරගන්න බැරිද මිනිස්සුන්ට මේ පවතින තත්ත්වය තුළ මේ පවතින වාතාවරණය තුළ. එතකොට දැන් තව දෙයක් මෙහෙම. මගේ ජීවිතේ ඔන්න හිතන්න දැන් මං ආයතනෙන් ආවා මේ අනුරාධපුරයට. අපි හිතමු මට මේ වෙලාවේ අසාධ්‍ය වෙනවා ඔය කොරෝනා රෝග ලක්ෂණ මතුවෙලා ඊට පස්සේ මාව එහෙම්මම රෝහල් ගත කරනවා. පස්සේ ඔන්න දැනගන්නවා මට මෙහෙම පොසිටිව් කියලා. ඊට පස්සේ ඔන්න අවශ්‍ය ප්‍රතිකාර වලට යොමු කරන රෝහලේ. රුවන් සමහර වෙලාවට මගේ සමීපමය ඔවුන්ව දකින්නවත් ආයේ මට ඇහැට ඉඩක් නොලැබෙයි. මගේ ජීවිතේ හැමම අවසන් වෙන්න බැරිද මේ තියෙන වාතාවරණය තුල? එහෙම පුළුවන්. ඒ කියන්නේ මම අනුරාධපුරට එන්න පෙර මගේ යම් සමීප කවුරු හරි කෙනෙක් දැක්කා නම් ඒ දැකීම අවසාන දැකීමයි කියලා විය හැකි බොහෝ විට මේ යුගයේ මේ කාලේ. එහෙනම් අපේ ප්‍රියමනාප සමීප කෙනෙක් එක්ක හැමතිස්සෙම මේ අත්හැරෙන මානසිකත්වය හිතට පුරුදු කර ගැනීමත් ඒ වගේම ඔවුන් කෙරෙහි කළ යුතු යුතුයකම් වගකීම් හැකිතරම් මේ යුගය තුල ඉටු කරන්න උත්සාහ කිරීමත් කරන්න හොඳම කාලය කියලා මට හිතෙනවා රුවන් මේ කාලේ. හොඳයි අපි අද දවසේදී මේ අටලෝ දහම පිළිබඳව කතා කරන මාතෘකාව තුළ ජීවිතයේ තිබෙන අනිත්‍ය ස්වභාවය පිළිබඳව කතා කරන්න උත්සාහ කළා. ඒ තුළ කිසිම අවස්ථාවකින් කම්පිත නොවි මේ தত্ত্বය අවබෝධ කරගන්න කොයිතරම් දුරට මේක හේතුවක්ද කියන කාරණාව පැහැදිලි. අපිට අද අපේ මාතෘකාව පිළිබඳව කතා කරන්න තව සුළු වෙලාවක් ඉතිරි වෙලා තිබෙනවයි කියන විශ්වාසය මට තිබෙනවා. නැහැ නමුත් කනගාටුයි නිෂ්පාදකතුමා කියන වෙලාව අවසන් වෙලා තිබෙනවයි කියන එක. මම හිතනවා අද අපි අටලෝ දහම පිළිබඳව කතා කරපු කාරණාව ගැඹුරට කතා කරන්න හැම මොහොතකම උත්සාහ කළා. ඒ තුළ ඔබට හොඳ අවබෝධයක් ලැබෙන්නේ නැති කියන හැඟීම මට තිබෙනවා. අපිට අද ලැබිලා තියෙන කාලය අවසానයි. ඒ නිසා අපේ හැමදෙරේ කතා බහ අවසන් කරන්න සිද්ධ වෙනවා. ඔබ වහන්සේලා දෙන්නමටම ඉතාමත් ගෞරවපූර්වක නමස්කාර පූර්වකම ස්තුතිවන්ත වෙනවා අද දවසේ අපේ සාකච්ඡාවට සහභාගී වුණාට. අපි හිරු සීල පාරමිතාව මේ ඓතිහාසික අබේගිරිය පින්බිමේ සිටයි අද දවසේ සිදු කරන්නේ. ඒ අනුව හිරු TV හිරු FM සමගාමී විකාශයක් ලෙසට මේ කටයුත්ත සිදු වෙන විට ඔබට අද දවස පුරාවට අප සමග එකතු වෙන්න පුළුවන් කියන මතක් කිරීම ඒ ආරාධනය සිදු කරනවා. එතෙකම අපි මේ මොහොතේ විරාමයක් සඳහා ප්‍රධාන පාලක මැදිරියට යනවා. නැවතත් හිරු සීල පාරමිතාවෙන් මුණ ගැසෙන බලාපොරොත්තු ඇතිවෙනවා.